දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. Vim Extra Anti-Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට මාසයක් 1919ක් සුවේ ලබයි. රාජගිරිය විශේෂකාර බලකා කඳවුරේ 23කට කොවිඩ්. කෑගල්ලේ සහ කුරුණෑගල ප්‍රදේශ කිහිපයක් හුදකලා කරේ. කොළඹ කොටුවේ තොග වෙළඳසැල් විවෘත කරේ. ජංගම රථ මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම ඇරඹේ. ආණ්ඩුවේ කොවිඩ් මර්ධනය විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට. මැති සභය 12 වනදා තෙක් කල් තැබේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. බිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සුවය ලැබූ ගණන අද වන විට 1919ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම පොකුර ආරම්භ වී අදට මාසයක් ගතවන අතර වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 7857ක්. මෙරටින් ඊයේ හඳුනාගත් COVID-19 ආසාදිතයන් ගණන 275ක් වන අතර ඉන් වැඩිම ප්‍රමාණයක් හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 90 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 61 දෙනෙකු, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 22 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් 30 දෙනෙකු බැගින්, කළුතර සහ ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් ඒ අතරට අයත්. එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවලින් 43 දෙනෙකු සහ දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලින් ආසාදිතයන් 39 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරට අයත්. එම කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 39 දෙනා අතරට පොලිස් විශේෂකාර බලකායේ රාජකීය කඳවුරේ නිලධාරීන් 23 දෙනෙකුද අයත්. රෝගීන් හඳුනා ගැනීම සඳහා මේ දක්වා අපේ රට තුළ PCR පරීක්ෂණ 5,45,914ක් සිදු කර තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිහිපයක පොලිස් නිලධාරීන් අතරත් අපි COVID-19 රෝගය පැතිරීම දැක්කා. ඒ පිරිසට වැළඳීමට හේතුව වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ පොළට තිබිච්ච සම්බන්ධතාවයන්. මේ අනුව මේ දක්වාම අපිට හමුවන රෝගීන් සියලුම දෙනා යම්කිසි ආකාරයකින් මේ එකම පොකුරට සම්බන්ධතාවයක් දක්වනවා. ඒ නිසා තවමත් අපිට මේ රෝගය සමාජගත වීමකට පෙර පාලනය කර ගැනීමේ හැකියාව පවතිනවා. එකුත් ඔක්තෝබර් 3 වනදා ව්‍යාප්ති ආරම්භ වූ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන අද වන විට 7857ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ද අයත්. මෙම පොකුරවලට අයත් 1919 දෙනෙකු ඒ දිනේ වන විට සුවය ලබා ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. මේ දක්වා මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 11335ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 6065 දෙනෙකු තවමත් රෝහල් 36ක සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 9ක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙනවා. ඇතර සුවය ලැබූ සමස්ත ගණන 5249ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 6218 දෙනෙක් රෝහල් ගතව සිටිනවා. ඒ අය ඇතුළත් කිරීම සඳහා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 49 දක්වා ව්‍යාප්ත කරලා තියෙනවා. එහි මුළු ඇඳන් සංඛ්‍යාව 7480ක් හැටියට අපිට වාර්තා ලැබිලා තියෙනවා. රෝගීන් තැන්පත් කරාට පස්සේ 1100ක පමණ අතිරික්ත ඇඳන් ප්‍රමාණයක් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතිනවා. කළුතර දිස්ත්‍රික්කයේ මේ දක්වා COVID-19 ආසාදිතයන් 431 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 109 දෙනෙකු කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන්, 66 දෙනෙකු බේරුවල ප්‍රදේශයෙන්, 57 දෙනෙකු මතුගම ප්‍රදේශයෙන්, 47 දෙනෙකු හොරණ ප්‍රදේශයෙන් සහ 41 දෙනෙකු පානදුර ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය තුළ වාර්තා වූ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් හඳුනාගත් COVID-19 ආසාදිතයන් 17 දෙනෙකු හම්බන්තොට රෝහල වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. යටිඅන්තර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් ඉංගිරියාවත්ත ප්‍රදේශයේ පදිංචි 9
තෝමස් ගැබිනි කාන්තාවක් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඇයව ඊයේ රාත්‍රියේ කොළඹ IDH රෝහල වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. ඇයගේ පියා පෑලිගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයෙකු වන අතර ඔහුට මීට පෙර කොවිඩ් ආසාදනය වී සිටි බව හඳුනා ගැනුණා. බේරුවල මූලික රෝහලේ දන්ත වෛද්‍යවරයෙකුට සහ රසායනගාර සහායකයෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඔවුන් කළුතර සහ බේරුවල පදිංචිකරුවන්. ඒ අනුව අදාළ දන්ත වෛද්‍යවරයාව කොළඹ IDH රෝහලටත් රසායනගාර සහායකයා ඉරණවිල රෝහල වෙතත් යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. හැටන් නගරයේ පෞද්ගලික බැංකුවක සේවය කළ නිලධාරියෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එහි සේවය කළ 13 දෙනෙකු ස්වයං නිරෝධායන සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. එමෙන්ම ආයතන පරිශ්‍රය විෂ බීජහරණය කිරීමෙන් අනතුරුව නව නිලධාරීන් පිරිසක් අනුයුක්ත කිරීමටද පියවර ගැනුණා. මේ අතර හැටන් ප්‍රදේශයෙන් හඳුනාගත් පළමු කොවිඩ් ආසාදිත මාළු වෙළෙන්දාට අයත් හැටන් මහජන වෙළඳ පොලේ අධිශීතකරණයේ තිබූ මාළු තොග ආරක්ෂිත ඉවත් කිරීමට හැටන් දික්කොය නගර සභාවේ සෞඛ්‍ය අංශ පියවර ගත්තා. අදාළ මාළු වෙළෙන්දා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත යොමු කරන අවස්ථාවේ එතෙක් ඉතිරිව තිබූ මාළු තොග සහිත අධිශීතකරණයට විදුලි සැපීමද මේ දක්වා අතීතවීම හේතුවෙන් ඉන් දැඩි දුගදක්ද වහනය වෙමින් තිබුණා. මෙතර කුවේට්හි සේවයේදී සිටින අතරතුර කොවිඩ් ආසාදිත බව පවසා රෝහල්ගත කළ කාන්තාවක් රෝහලින් පිටව යාමින් පසු මරණයට පත්ව තිබෙනවා. වයන්ගොඩ පදිංචි 53 හැවිරිදි කාන්තාවක වන ඇයගේ මරණය සැකසහිත බවටයි පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ. එම්බසියේදී PCR එක කරා PCR එකේ රිපෝට් එක පොසිටිව් කියලා තියෙන දවස් 6ක් කොරෝනා සෙන්ටර් එකේ හිටියා. කොරෝනා සෙන්ටර් එකෙන් එයාව ඩිස්චාර්ජ් කරා. එයාට කොරෝනා නැහැ කියලා තමයි ඩිස්චාර්ජ් කරලා තියෙන්නේ. ඊට පස්සේ එම්බසියෙන් බාරගත්තේ නැහැ. එයාව බාරගෙන ඒගොල්ලොන්ට එතන එළිය දාලා යන්න බැරි හින්දා ඒගොල්ලෝ නැවත ડોක්ටර් කතා කරලා ඊට පස්සේ කිව්වලු උතන බාර ගන්න කෙනෙක් නැත්නම් ආපහු එක්කෙන්න කියලා. එයා ආපහු කොරෝනා සෙන්ටර් එකේ දවස් 4ක් හිටියා. ඒ 4 අන්තිම 11 වෙනිදා තමයි අපිට කතා කරේ අන්තිමට. එතනින් පස්සේ කොරෝනා නැහැ කියලා එයා පුන කිව්වා. ඒක අපිටත් පිළිගන්න වෙනවා. එයාට එයාගේ හිටපු ගෙදර කාටවත් ඇත්තෙත් නැහැ. මේ මිය ගියා කියලා අපිට දන්නලා තියෙනවා. මිය ගිය හේතුවක් නැහැ. මේ බොඩියට මොකද උනේ කියලා නැහැ. ඒ කිසි දෙයක් නැහැ. මේ එයාට එතන අසාධාරණයක් වුණා. ඇත්තට මේ එම්බසිය බාරගත්තේ නැති එක ඒක ලොකු ප්‍රශ්නයක් අපිට. ඒ කියන්නේ තොරතුරක් නැත්තේ ඇයි? එයා මේ කොහොම හරි හොයලා දෙන්න කියන එක තමයි ඉල්ලා සිටින්නේ. සේෆ්ගාඩ් hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබෙනවා. ඒම ප්‍රදේශවලින් COVID-19 ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන්. පසුගේ 29 වනදා සිට බස්නාහිර පළාතටම බලපැවැත්වූ ඇඳිරි නීතිය දීර්ඝ කරන බව පසුගේ පළමු වනදා ප්‍රකාශයට පත් කෙරුණා. ඒ එළඹෙන 9 වන සඳුදා උදැසන 5 දක්වායි. ඒ සමග රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් වසමට සහ කුරුණෑගල නගර සභා සීමාවටත් ඒ උදැසන 5 සිට ලබන 9 වනදා උදැසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. නිරෝධායන ඇඳිරි නීතිය අතරතුර දිස්ත්‍රික් අතර සංචලනය අත්හිටුවන බවත් රජය නිවේදනය කළා. නමුත් මෙම ඇඳිරි නීති කොන්දේසි උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ටත් එම විභාගකාරී මණ්ඩලවලටත් බාධාවක් නොවන බවයි පොලිසිය පවසන්නේ. මේ අතර අද දිනේදීත් ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කෙරුණා. මේ අතර වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම මාවනැල්ල බුලත් කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති බවයි. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත් හුදකලා ප්‍රදේශයක් වශයෙන් නම් කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේද හුදකලා ප්‍රදේශයක් වශයෙන් නම් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පොලිසිය සඳහන් කළේ එම හුදකලා කර ඇති ප්‍රදේශ හරහා වාහන ගමනාගමනය සිදු කළ හැකි අතර මගින් නංවා ගැනීම හෝ බැස්වීම සඳහා අවසර හිමි නොවන බවයි. අපි මේ ගම්මාන හුදකලා කරා වගේ නෙමෙයි. දැන් මේ ප්‍රදේශ හුදකලා කරනකොට ප්‍රශ්නයක් මතුවුණා. මොකද්ද ප්‍රශ්නය? එක පැත්තකින් නුවර පාර තියෙනවා මාවනැල්ල ගලිගමුව ඒ පැත්තේ ප්‍රදේශයෙන් අනිත් පැත්තෙන් ගිරිඋල්ල ගත්තාම කුරුණෑගල මීගමුව පාර මේ ඔක්කොම ඇట్లా තියෙනවා. ඒ නිසා මේ මාර්ගවල යන්න දෙනවා අපිට වාහන නවත්තන්නේ නැතුව මේ යන වාහන ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. කොළඹ තොග වෙළඳ සැල් අද සිට විවෘත කර තිබෙනවා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලවයි. මේ අතර ජංගම රථ මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමත් අද ආරම්භුණා. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ පැන වූ සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කොළඹ කොටුව තොග වෙළඳ සැල් අද සිට නැවත විවෘත කරනු ලැබුවා. ජනතාව එක්රැස්වීම අවම කිරීමේ අරමුණෙන් වාහන ගාල් කිරීමට වෙනම රථගාලක්ද පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා. එහෙත් ඇතැම් වෙළඳුන් දුරස්ථ භාවය අනුගමනය නොකරන අයුරුද දක්නට ලැබුණා. අද සිට අධිකටම අත්‍යවශ්‍ය ආකාර තොග වෙළඳ සෙල් විවෘතව තියෙනවා. උදේ 5 ඉඳන් හවස 2 වෙනකම් විතර විවෘත තියෙන බලාපොරොත්තුවක් තියෙනවා. බඩු ගන්න එන වෙළඳ ප්‍රජාව ඔක්කොම තමන්ගේ වාහන 4-5 වෙනි අරසකින් පිට මඩපාක් එක තමයි සකස් කර දෙන්න උඩතන ඉඩ තියෙනවා. වෙලාවල් වෙන් කරලා තියෙනවා. පහන්දර 3 ඉඳන් 6 වෙනකම් දේශීය හාල් අඩ ලුණු බීලුණු රතු ලුණු තියෙන දේවල් කඩවලට බහන්න ඕනේ. ඊට පස්සේ පහන්දර 5 ඉඳන් හවස 2 වෙනකම් කඩවල් විවෘත කරලා තියෙනවා. ඔයාලට ඕන බඩු ගන්න පුළුවන්. බඩු ගත්තට පස්සේ ඔයාලගේ බිල් ටික ඉදිරිපත් කරාම ඔයාලා ලොරිය ඇතුළට ගන්න පුළුවන්. ඔයාලා කඩවල වල දොරගොට්ටම වෙලා බොට්ටි කරගෙන මේ අතර පන්නල එළවලු ව්‍යාපාරික ප්‍රදීප් සම්පත් මහතා සිය පෞද්ගලික වර්තයාගෙන් රුපියල් ලක්ෂ 12ක එළවලු තොගයක් ග්‍රාම සේවා වසම් 30ක පවුල් දසදහසක් සඳහා ඊයේ බෙදා දෙනු ලැබුවා. මේ අතර තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අද සිට තොග වෙළඳාම් කටයුතු සඳහා විවෘත කළත් එළවලු රැගෙන ආ ගොවීන් සියාස්වෙන් අලෙවි කර ගැනීමට වැළඳුන් නොමැතිවීමෙන් අපහසුතාවයට පත්ව සිටිනු දක්නට ලැබුණා. රිලවුණුයි මොනරුයි අලි ඔක්කොම විනාද කරනවා. ඉතුරු වෙන පොඩ්ඩ තමයි මෙතෙන්ට ගියේ. ඒ ටිකවත් විකුණ ගන්න නෑ. ගොවිය හැමදාම අනාතයි. ගොවිය ගැන බලන්න කෙනෙක් නෑ. මේ අතර නිරෝධායන ඉදිරි නීතිය පනවා ඇති පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නිරෝධායන වන පවුල් 500ක් සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 10000 දීමනාව බෙදා දීම ඊයේ ආරම්භ කෙරුණා. ලබන 9 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබූ තෙවන පාසල් වාරයේ ආරම්භය තවත් සති දෙකකින් ප්‍රමාද වුවද ළමුන් සඳහා මාර්ගගත ක්‍රමයෙන් අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා කටයුතු සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ සියලු පාසල් වලට අධ්‍යාපනය ලබා දීම සඳහා කටයුතු කරන්න වැඩපිළිවෙලක් අපි සාකච්ඡා කළා. දුරස්ථ මාර්ගගත ක්‍රමයට පාසල් වල කටයුතු කරගීම සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කරේ. ආණ්ඩුවේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේදී අද විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. ඒ අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුවයි. පාර්ලිමේන්තුව අද රැස්වීමෙන් පසු එළඹෙන 12 වෙනිදා පෙරවරු 10 දක්වා කල් තැබීමට ගෙන යෝජනාවට අනුමැතිය හිමි වුණා. මං අර ආගමික කටයුත්තක් කරනකොට ඒ සම්බන්ධයෙන් විපක්ෂය විසින් නොයෙකුත් ආකාරයට මුහුණු පොතේ සටහන් කරලා තිබුණා. මේ COVID-19 රෝගය මර්ධනය කරන්න අවශ්‍ය සියලුම තාක්ෂණික කාරණා සඳහා විශාල වෙහෙසක් දරමින් මං කටයුතු කරගෙන යනවා. ඊට අමතරව මේ රටේ නොයෙකුත් ආගමික පාර්ශවවලින් නොයෙකුත් අය සෞඛ්‍ය ඇමතිවරයා විදිහට මේවට අතහිත තියන්න කියලා මට ඉදිරිපත් කරනවා. ඒ වගේ කටයුතු වලදී මට හැකි හැම වෙලාවකම මම මේ ආගමික කටයුතු වලට දායක වෙනවා. මම ඒකයි කිව්වේ අර මුහුණු පොතේ සඳහන් කරලා තිබුණා මේ පවිත්‍රවන්‍ය ආරච්චි මහමුදට බිලිවෙන්න මේවා කරන්න කියලා. ඇත්තටම මේ COVID-19 ලංකාවෙන් මර්ධනය වෙනවා නම් ඒක කරන්නත් මම ලෑස්ති. ඒක වෙනවා නම්. නිසා මේ දෙවෙනි කටයුත්තත් අපි සාර්ථකව මර්ධනය කරන්න අපි කටයුතු කරගෙන යනවා. ඒකෙදිත් ඒ ගන්න හැම තීන්දුවක්ම අපි ගන්නේ සෞඛ්‍ය අංශයේ විශේෂඥයන්ගේ උපදෙස් මත කියන එකත් මතක් කරමින් කොරෝනාව සාර්ථකව මැඩ පැවැත්වීම පිළිබඳව එතුමියම ප්‍රකාශ කරා පළවෙනි පදක්කම යන්නට ඕන අතිගරු ජනාධිපතිතුමාට දෙවෙනි පදක්කම යන්නට ඕන ගරු අග්‍රාමාත්‍යතුමාට. මම එතුමියගෙන් අහන්න කැමතියි දැන් එතකොට මේ දෙවෙනි රැල්ලේ පළවෙනි පදක්කම කාටද යන්නට ඕන? දෙවෙනි පදක්කම කාටද යන්න ඕන කියන එක මම එතුමියගෙන් අහන්නට කැමතියි. ඇත්ත වශයෙන්ම අපිත් සත්‍යක්‍රියාවක් කරා. දේශපාලනය කරන්න මොනව කරන්නද රටක් තියෙන්නට ඕන රටේ ජනතාව ඉන්නට ඕන ජීවත් වෙලා. ඒ නිසා ඒක ගැන අපිට විවේචනයක් නැහැ. නමුත් ඔබතුමිය ගිහිල්ලා අර කලගෙඩිය එහෙම නැත්නම් මුට්ටිය විසි කරන්න ඉස්සෙල්ලා වෙන්ටිලේටර් ටික අනුමුන් කරන්න තිබ්බා. මාස 8ක් තිබ්බා.
PCR යන්ත්‍ර ටික අනුමුන් කරන්න තිබ්බා. ICU වන්නන් ටික සකස් කරන්න තිබ්බා. දැන් පාර්ලිමේන්තුව නොමග යවන මාස වෙන්ටිලේටර්ස් 200ක් ගිය මාසේ අපි අලුතෙන් ගෙනල්ලා හිටන් බෙදුවා. පළවෙනි රැල්ල වෙලාවේ PCR ටෙස්ට් 250යි කලේ අද 10000ක් කරනවා. ආණ්ඩුවක් විදියට කරන්න තියෙන දේ කරලා තියෙනවා කතානායකතුමනි. ඒ වෙන්ටිලේටර්ස් 200 හම්බුනේ ආධාරයක් හැටියට. මම මේ කියන්නේ තමුන්නාසලා ඇනවුම් කරපු ගාන ගැන. ඒ 200 ලැබුණේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ආධාරයක් ලැබුණේ. නමුත් අදටත් හිඟයක් තිබෙනවා. ඔය গুপ্ত වැඩ කරනකොට තිබුණා නේද අර බෝතලයක් අස්සේ දාපු මණියක් විතර නාගරාජයාගේ උදව්වක් ගන්න. ණයාගේ උදව්ව ගන්න. නිරෝධායන රෙගුලාසි මේ පාර්ලිමේන්තුවට අදාළ නැහැ කිව්වා. ඇයි එහෙම කිව්වේ? විශ්ව සම්මත කරගන්න පමණයි. ගිය සතියේ පාර්ලිමේන්තු සතියේ රැස්වීම එක දිගට පැවැත්තුවා. දැන් මේ සතියේ පවත්වන්නේ එක දිනයයි. පැය දෙක තුනයි. පාර්ලිමේන්තු ආයතනය තුල පොලිසියේ නිලධාරී මහත්මෙක් කොරෝනා පොසිටිව් වුණා. අපි කිව්වද හරි ගියා නෑ හරි මම අහන්න කැමතියි ගරු කතානායකතුමාගෙන් දැන් අයවැය විවාදෙට මේ විදිහටද වාඩි කරවන්න යන්නේ මාධ්‍ය ශාස්ත්‍රයේ දෙපළකට මේ පාර්ලිමේන්තුව ආවරණය කරන දෙපළකට කොරෝනා හැදුණා අඩුම තරමින් ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ සේවය කරන සියලු දෙනාව PCR පරීක්ෂණයකට ලක් කරලා තියෙනවා ඒක පාර්ලිමේන්තුවේ ඇතුළේදී ලැබුණයි කියලා සිදු වෙලා නෑ ආරංචියක් නෑ දැන් සමාජ ව්‍යාප්තිය නැද්ද සමාජ ව්‍යාප්තිය නැත්තම් මොනවටද කෑගල්ල ලොක්ඩවුන් කරන්නේ මේ කොවිඩ් වසංගතය අපි කාටත් නොපෙනෙන අපි හැමදෙනාම වෙලාගත්තු සතුරුයි. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ මේ රටේ ජනතාව අපිව තෝරාපත් කරලා වල තියෙන කුමක් වෙනුවෙන්ද? එවැනි ජාතික ව්‍යසනයක් හමුවේ අපි එකිනෙකා දෝෂාරෝපණය කරගනිමින් එකිනෙකාට බැනවදිමින් එකිනෙකා ඔහේ ගත කරන්න නෙවෙයි මා හිතන අපිව තෝරාපත් කරලා වල තිබෙන්නේ. ගරු අගමැතිතුමගේ මා ඉල්ලා හිටින්නේ. මේ අපි කවුරුත් දේශපාලන පොරපිටියේ අපි එකිනෙකාගේ ගෝල් එක ගහන පාපන්දුව බවට පත් නොගත යුතු තත්වයක්. මේ තත්වය හමුවෙත් අපි බෙදෙනවා නම් මේ තත්වය හමුවෙත් අපි දේශපාලන සූදුවක යෙදෙනවා නම් මා හිතන්නේ ගරු කතානායකතුමා කිසිසේත්ම යුක්තිසහගත නැහැ. මේ ගරු කතානායකතුමා මල්ටි බැරල් වලින් හෝ යුද ටැංකිය වලින් විසඳිය හැකි ප්‍රශ්නයක් නෙවෙයි. මේ සමාජයක් ලෙස විසඳිය හැකි ප්‍රශ්නයක්. ඒ නිසා දැන්වත් ආණ්ඩුව පැත්තෙන් මා කියනවා මේ ජාතික ව්‍යසනයක් ලෙස තේරුම් ගනිමින් ජාතික යාන්ත්‍රණය සකස් කරන්න. ඒ සඳහා අපි අපේ දෑත් දිගු කරන්න ලෑස්ති ගරු කතානායකතුමා. අපි කැදවනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ එතකොට මෙහි පාර්ලිමේන්තු මං හිතන අය රැස් වෙන්නේ 12 නේ. එන 12 වෙනිදා ඒක ගන්න පුළුවන් නම් හොඳයි. හරි. පානදුර වෙරළ තීරයට ඊයේ පස්වරුවේ තල්මසුන් විශාල සංඛ්‍යාවක් ගොඩගසා තිබෙනවා. පැවති ඇඳිරි නීති තත්ත්වය පවා නොතකමින් ප්‍රදේශවාසීන් තල්මසුන් යළිදියමට යැවීමට උත්සාහ කරනු දක්නට ලැබුණා. කෙසේ වෙතත් අද උදෑසන වන විට වාර්තා වූයේ එම තල්මසුන් අතරින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි. පානදුර වෙරළ තීරයට ඊයේ පස්වරු දෙකට පමණ තල්මසුන් 50-60 අතර සංඛ්‍යාවක් පැමිණ තිබුණා. ඔක්කොම එක පොදියට ආව එක කළුව පාට 100ක් විතර. ඇවිල්ලා අපිට පුළුවන් තරම් දැම්මද දියමට ගෙනින් දැම්ම පුළුවන් තරම් දැම්ම ඉතින් දාන ගොඩ එනවා පස්සේ. වෙරළට ගොඩගස්සන තල්මසුන් යලි මුහුදට තල්ලු කිරීමට නාවික හමුදා මෙන්ම පොලිසිය සමාජිකයින් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ අකණ්ඩ මෙහෙයුමකින් අනතුරුව අද අලුයම වන විට තල්මසුන් නැවත මුහුද වෙත යොමු කිරීමට පියවර ගනු ලැබුවා. කෙසේ වෙතත් පානදුර නල්ලූරුව සහ වාද්දු යන වෙරළ තීරවලට ගොඩගසා සිටි තල්මසුන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. සැබවින්ම මෙලෙස තල්මසුන් විශාල සංඛ්‍යාවක් ගොඩබිමට පැමිණෙන්නේ කුමන හේතුවක් නිසාද? මේකට ප්‍රධාන හේතුවක් තමයි මුහුදේ ඇතිවන අධික රේඩාර් සහ අනිකුත් සෝනා තරංගවල තියෙන බලපෑම කියලා මේ සතුන් මේ දරා ගැනීමට බැරි තත්ත්වයක් තියෙන දිශානති සොයා ගැනීම අපහසු තත්ත්වයක් ඇති වෙනවා. මේ නිසා මේ සතා වෙරළ කලාපයට නිතරම පිහිටීමට උත්සාහ කරනවා. මෙලෙස වෙරළට ගොඩගසා ඇත්තේ ඩෙල්ෆිනිඩේ පවුලේ ග්ලොබිසිෆෙලා කුලයට අයත් කෙටිවරල් සහිත තල්මස් විශේෂයක්. ඔවුන් නියම තල්මසුන් ලෙසද හඳුන්වන අතර ඉන්දියන් සාගර කලාපයේ සිය වාසභූමිය කර ජීවත් වනවා. සාමාන්‍යයෙන් මේ පයිලට් වේස් කියන්නේ ගොඩක් රාංචු හැටියට ඉන්න සතෙක්. ඉතින් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ යන ගමන් වෙරළ ආසන්නයේ ගියොත් රැල්ලකට අහු වුණොත් ආයි අර රැල්ලෙන් ගොඩ පැත්තට තල්ලු වුණොත් එක්කෙනෙක් නෙමෙයි ඔක්කොමලම තල්ලු වෙනවා. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. මෙතන රැල්ල දැක්කොත් ගොඩක් සැරයි. මේ පැත්තේ තල්ලු වුණා නම් ආයි එළියට යන්න පොඩ්ඩක් අමාරුයි මේ සත්තුන්ට. පසුගිය මාසයේදී දකුණු ඔස්ට්‍රේලියාවේ තස්මේනියා වෙරළ තීරයටද මෙලෙස විශාල තල්මස් සංඛ්‍යාවක් ගොඩගසා තිබූ අතර එන් තල්මසුන් 400ක් පමණ මිය ගොස් තිබුණා. සියල්ලට ප්‍රථම මිනිසත්කම පෙරදැරි කරගත් මනුසත් දෙරණ ඩයලොග් ආයතනය සමගින් එක්ව ආරම්භ කර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ විශේෂ ක්‍රියාන්විතය 10 වැනි දිනටත් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ ජායල ප්‍රදේශය ආවරණය කරමින් COVID-19 ව්‍යාප්තිය නිසා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙලක් මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනය එක්ව පසුගියදා ආරම්භ කළා. අද එහි 10 වැනි දිනයයි. මෙම වැඩසටහන අද ක්‍රියාත්මක කෙරුණේ ජාඇල ප්‍රදේශය ආශ්‍රිතවයි.
ඇත්තම අද දවසේදී ස්තුතිවන්ත වෙනවා මනුසද්දරණ වැඩසටහනටත් ඒ වගේම ඩයලොග් ශ්‍රී ලංකා ආයතනයටත් මේ කරන සත්කාරයට. අපි ජයල කොට්ටාශය කොරෝනා මුල් වටේදීත් බොහොම අමාරුවට පත්වෙච්ච කොට්ටාශයක්. දැන් දෙවෙනි අධීරයේදීත් මේ වසංගත තත්ත්වයටදී බොහොම පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවක මනුසද්දරණ සහ ඩයලොග් මේ කරන සත්කාරයට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මනුසද්දරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා. ඒත් සමගින් අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්.